ප්‍රේමවන්තේනි අපි සූදානම් වෙමු උන්වහන්සේගේ ආදරයට ඇතුල් වෙන්න. තවත් ලස්සන සෙනසුරාදා සැඳෑවට කැදැල්ලේ සොයාගෙන යන කුරුල්ලෝ වගේ එකිනෙකා පවුල් පිටින් ඇවිල්ලා උන්වහන්සේට ප්‍රශංසා කරන සූදානම් වෙද්දී මට දැනෙන්නේ ප්‍රශංසා කරන්න ඒ දේම ඇති කියලා. ප්‍රේමවන්තේනි අඳුරෙන් ගෙවිලා යන කාලයක් මුළු ලෝකෙම අඳුරු වෙලා අපේ දේශයත් ඒ වගේ අඳුරු වෙලා ඒ උන්වහන්සේ මේ වසර පුරාවට අද දවස වෙනකම් ඔබටයි මටයි පුදුම සුරක්ෂිතකමක් දුන්න ප්‍රේමවන්තේනි. එක දවසක්වත් උන්වහන්සේ අපිට රෝහල් ගත වෙන්න දුන්නේ නැහැ. එක දවසක්වත් උන්වහන්සේ අපිව සාගතේ තිබ්බේ නැහැ. ප්‍රේමවන්තේනි අපිට ප්‍රශංසා කරන්න 아무තු දේවල් ඕනේ නැහැ. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතේ මොහොතින් මොහොත කරන දේවල් වලටම අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ. ප්‍රශංසා සංඝයක් හැටියට උන්වහන්සේ ඔබව මාව ආශිර්වාද කරලා එකම පවුලක දරු කැලක් වගේ උන්වහන්සේ ඔබව මාව රැගෙන යනවා. ප්‍රේමවන්තේනි ඔබ ඉන්න අරගලේ අමතක කරන්න. ඔබ ඉන්න තත්ත්වය අමතක කරන්න. ඔබව මාව මේ මොහොතට රැගෙන ආපු ඒ දෙවියන් වහන්සේට දෑත් දෙක ඔසවලා කියන්න. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලුයා ස්වාමිනී. හලෙලුයා ස්වාමිනී. ගෞරවය ස්වාමිනී. ඔබ වහන්සේට මලේ ස්වාමිනී. හලෙලුයා ස්වාමිනී. එනික්මයාම 14 වෙනි වගන්තියේ කියනවා පිය නොවන්න ස්ථීරව සිටින්න කියලා. ප්‍රේමවන්තේනි මේ කාලේ අපිට තවත් පොරොන්දුවක් අවශ්‍ය නැහැ. උන්වහන්සේමයි අපිට කියන්නේ පිය වෙන්න එපා ස්ථීර වෙන්න කියලා. මේ වසරේ තේමාව නිසල භාවයේ තුල විද්‍යාග්‍රහණය. ප්‍රේමවන්තේනි ඔබයි මමයි නිසල වෙන තැන උන්වහන්සේට ඉඩ දෙන තැන උන්වහන්සේ ඔබයි මගේ ජීවිතේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඔබයි මමයි අරගල කරන ප්‍රශ්නේ වෙනුවෙන් උන්වහන්සේ සටන් කරනවා. ප්‍රේමවන්තේනි නිදහස් වෙන්න නිදහසේ උන්වහන්සේට කියන්න. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලුයා ස්වාමිනී. ඔබ වහන්සේමයි ස්වාමිනී. අපේ මහත් උද්‍යෝගයකින් අපි ස්තුති ප්‍රශංසා කරමු.
පරිච්ඡේදයේ 32 තියෙනවා ඒ මාර්ථ දමනය ගැන. ඒ කුණාටු එන වෙලාවේ ජේසුගේ ගෝලිය ගොඩාක් කැළඹිලා ඒගොල්ලෝ ජේසුට කියනවා අපි මැරෙන්නයි යන්නේ අපිව බේරගන්න කියලා. ඕ ප්‍රේමවන්තිනි ඔබත් මාත් ඒ ගෝලියෝ වගේ අපේ ජීවිතවල කුණාටුව වගේ පුංචි පුංචි අරගල එනකොට අපේ ඇදිවිල්ල නැති වෙලා යනවා. අපිට ජේසු මොනතරම් ආශිර්වාද දීලා තිබුණත් අපි ඒ හැමදේම අමතක කරලා වෙන වෙන දේවල් පස්සේ යනවා. ඕ ප්‍රේමවන්තිනි අපේ ජීවිතේට ප්‍රශ්න බාධක අරගෙන එනවා තමයි. මේ මොන දේවල් ආවත් අපි ස්ථීර ඇදහිල්ලකින් නිශ්චල වූ මනසකින් යුතුව උන්වහන්සේ දිහාම බලාගෙන හිටියොත් විතරයි උන්වහන්සේට පුළුවන් ඔබේ මගේ තරගලේ තුල ක්‍රියා කරන්න. ඕ ප්‍රේමවන්තිනි ඒ මුහුද පවා කීකරුණු ජේසුගේ පාද පාමුලටයි මේ රාත්‍රියේ ඔබත් මාත් ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේ රාත්‍රියේ අපි මෙතනට අරගෙන ආපු හැම අරගලයක්ම හැම පීඩාවක්ම තියන උන්වහන්සේගේ පාද පාමුල අපේ හදවත නිශ්චල කරගන්න. ඒ නිශ්චල මනසකින් ස්ථිර ඇදහිල්ලකින් මේ රාත්‍රියේ උන්වහන්සේට ස්තුතිය කියන්න ප්‍රශංසා කරන්න. උන්වහන්සේ ඔබගේ මගේ තරගලේ මේ රාත්‍රියේ උන්වහන්සේ
ඔබයි මායි ප්‍රශංසා කරන්නේ මේ විශ්වයේ මවපු දෙවියන් වහන්සේට. ඔබයි මමයි ප්‍රශංසා කරන්නේ මේ ඉරහඳ පවා වෙනස් කරන්න පුළුවන් දෙවි කෙනෙක්ට. එහෙනම් අපි මේ ස්වභාව ධර්මයට එහා ගිය දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේට අපි හදවතින් සුළු මොහොතක් ස්තුති කරමු, ප්‍රශංසා කරමු. හාලෙලූයා. ඔබගේ වචන වලින් ස්තුති කරන්න. ඔබගේ වචන වලින් උන්වහන්සේට කතා කරන්න කියලා හාලෙලූයා. ස්තුති ස්වාමී, ප්‍රශංසා වේවා ස්වාමී. පණිවිඩ වේවා ස්වාමී. ඔබ වහන්සේගේ ආදරයයි උන්වහන්සේගේ වැඩ සිටීමයි ස්වාමී. අපි වහන්සේට ස්තුති කරනවා. ප්‍රශංසා කරනවා ස්වාමී. හාලෙලූයා. 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 ආදර ප්‍රේමවන්තේ ජේසුගේ ගෝලයෝ මහා සාගරේ බෝට්ටුවේ යනකොට මේගොල්ලෝ මහා චණ්ඩමාරුතයකට අහු වුණා. මේගොල්ලෝ බය වෙලා බෝට්ටුව අල්ලගෙන කෑ ගහනකොට ජේසු මේ චණ්ඩමාරුතේ මූද මත ඇවිදගෙන ආවා. හැබැයි මේගොල්ලන්ට පිළිගන්න බැරි වුණා. මේගොල්ලෝ බෝට්ටුව අල්ලගෙන කෑ ගැහුවා. එතකොට ජේසු කතා කරලා කිව්වා බිය නොවන්න මේ මමය කියලා. ඒත් මේගොල්ලන්ට අදහ ගන්න බැරි වුණා. හැබැයි පේදුරු විතරක් ජේසු දිහා බැලුවා. බලලා ගෝවා ස්වාමීනි ඔය ඔබ නම් මට මේ ජලය මත ඇවිදින්න අවසර දෙන්න කියලා. උන්වහන්සේ කිව්වා එන්න. අර ඔක්කොම මේ ලෝකේ අල්ලගෙන ඉඳද්දි ඔක්කොම බෝට්ටු අල්ලගෙන ඉඳද්දි මේ ලෝකෙට එහා සෝබාදාමට එහා පේදුරු ඇවිද්දා. පේදුරු මුහුද මත ඇවිද්දා. ආදර ප්‍රේමවන්තයනි, ඔබයි මමයි මේ රාත්‍රියේ මේ ලෝකේ අල්ලගෙන ඇති. ඔබගේ ප්‍රශ්නේ අල්ලගෙන ඇති. මේ පීඩාව අල්ලගෙන ඇති. බලන්න මේ මුළු ගමම කැළඹිලා තියෙන මොහොතක, මේ මුළු රටම කැළඹිලා තියෙන මොහොතක එතනින් එහාට ඔබ දන්නේ නැතුව උන්වහන්සේ ඔබ අරගෙන ගිහිල්ලා. මේ පරිසරයේ බය වෙලා තියෙන මොහොතක, මේ ස්වභාව ධර්ම මිනිසුන්ට පීඩා කරන මොහොතක ඔබ දන්නේ නැතුව ඔබ එතනින් එහාට ගමනක් ගිහිල්ලා. ඒක තමයි ජේසුස් එදා කරේ. පේදුරුව එතනින් එළියට ගත්තා. පේදුරුව ඒ පීඩාවෙන් එළියට ගත්තා. පේදුරුව ස්වභාව ධර්මයෙන් එළියට ගත්තා. ප්‍රේමවන්තයනි, අද දවසේ උන්වහන්සේ ඔබවයි මාවයි ඒ පීඩාවෙන් එළියට අරගෙන, ඔබවයි මාවයි ස්වභාව ධර්මයෙන් එළියට අරගෙන, එහෙනම් ඒ දෙවියන් වහන්සේ ඔබගේ මගේ අතර ජීවමානව වැඩ සිටිනවා. මේක ඔබ ඇත්තක් කරගෙන උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබගේ හදවතේ තියෙන හැම දෙයක්ම උන්වහන්සේ මේ රාත්‍රියේ කරලා ඉවරයි. මේක අදහ ගන්න. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ කාර්යවාදන ස්තුති කරනවා. ඔබවන්ගේ ආදරයට ඔබවන්ගේ ප්‍රශංසා වේවා ස්වාමී. පණිවිඩ වේවා ස්වාමී. හාලෙලූයා. 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 ප්‍රශංසා වේවා ස්වාමී. අපි උද්‍යෝගයෙන් ප්‍රශංසා Thank you.
අදරම්මේ තාත්තේ ඔබත් මාත් ගත කරපු ඒ පරණ ජීවිතේ ඒ වහල් වෙලා ගත කරපු ඒ පාපිෂ්ඨ ජීවිතෙන් උන්වහන්සේ අපව මිදෙව්වා. උන්වහන්සේ දා අපි වෙනුවෙන් කුරුසගසට ගිහිල්ලා අපි වෙනුවෙන් මැරිලා අපි වෙනුවෙන් දුක් විඳලා උන්වහන්සේ උත්ථාන වෙලා කිව්වා ඒ ශුද්ධ ආත්මයන් වහන්සේව අපි හැම කෙනෙක්ගේම හදවත් තුළ නිදන්ගත කරනවා කියලා. උන්වහන්සේ අපිට පොරොන්දු වුණා. ඒකයි උන්වහන්සේගේ වචනය තුළ ශුද්ධ ජොහන්තුමාගේ සුවිශේෂයේ 7:37 කියන්නේ ඔබට පිපාසයක් තියෙනවා නම් මා වෙත ඇවිල්ලා පානය කෙරේවා කියලා. යමෙක් මා දහනවා නම් ඒ කෙනා තුළින් ජීවනදායක ජල ධාරා ගලාගෙන යනවා කියලා උන්වහන්සේ කියනවා. ඒ වචනේ මායමත් කියනවා ශුද්ධාත්මයන් වහන්සේ මේ වෙනතේ කිසිවෙක්ට නොදෙන ලද්දේ මන්ද ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයටපත් නොවුණු බැවින් කියලා. බලන්න අද නම් මේ තාත්තේ එදායි දෙවියන් වහන්සේ තෝරගත්තු ආබ්‍රහම් තුමාටත් වඩා ඒ ඊශ්‍රායල් ජනතාව බේරගන්න තෝරගත්තු මෝසෙස් තුමාටත් වඩා උන්වහන්සේ අද අපිට ආදරය කරනවා. මොකද ඒ කාටත් නොදුන්න ශුද්ධාත්මයන් වහන්සේව අද ඔබටත් මටත් උන්වහන්සේ දෙන්නට පොරොන්දු වෙනවා. ඉතින් අපි සූදානම්ද ඒ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න? අපි මේ පොරොන්දුව අයිති කර ගන්නවා නම් උන්වහන්සේ අපේ හදවත තුළ මහත් දෙයක් කරනවා. ඔබ අරන් එන්නේ නැති අරගල රෝග ප්‍රශ්න අරන් එන්නේ නැති ඒත් හැම දෙයක්ම අමතක කරන්න. මොකද උන්වහන්සේ අපේ හදවත් උන්වහන්සේගේ මන්දිරය හැටියට තෝරගෙන ඉවරයි. අපේ හදවත් උන්වහන්සේගේ ආත්මයන් වැඩවසන මන්දිරය. උන්වහන්සේ ඒකයි කියන්නේ 1 කොරින්ති පොතේ ඒ පෞලතුමාගේ වචනය තුළ කියනවා ඔබ දේව මන්දිරයේ බවත් ඔබ තුළ දෙවියන් වහන්සේ වැඩවසන බවත් ඔබ නොදන්නහුද කියලා. අද නම් මේ තාත්තේ මේ පොරොන්දුව අයිති කරගන්න. ඔබෙත් මගේ තරගලට විසඳුම උන්වහන්සේ මේ මොහොත දීලා ඉවරයි. ඒක නිසා අපි දන්න විදියට තේරෙන විදියට උන්වහන්සේට නමස්කාර කරමු. ඒ ශුද්ධ ආත්මයන් වහන්සේ ලැබුණයි කියලා හිතලා අපි උන්වහන්සේට ස්තුතියි කියමු. අනිවාර්යෙන් උන්වහන්සේ අපේ හදවත් වලට වැඩම කරලා ඉවරයි. ඒක නිසා උන්වහන්සේට අපි ස්තුති කියමු. Hallelujah, Shuddharmini. Evahasiga aadare godak stuti kiyana Shuddharmini. Hallelujah, Shuddharmini. Hallelujah. Was
අපි තුනේ මේ රාත්‍රියේදී දේවතාවට බදාට කියන නමෝ මරියේ ප්‍රේමසාගර පූර්ණවන්තයේ සර්වවස්තුකේ ශ්‍රීනතුන් ආශිර්වාදවත්ී වහන්සේ උපදේශී සිහින කරන සිසුසාශිර්වාද ලතහමේ සාන්ත මරියේ වේදනාවේ පාපය වූදසා දැනුත් අපේ මරණ වේලේ විද්‍යාඥා කරනවා प्रशंसा विवाह प्रशंसा प्रशंसा विवाह प्रशंसा विवाह प्रशंसा विवाह प्रशंसा विवाह प्रशंसा विवाह we කන්නේ තව සති තුනකින් අපිට ප්‍රශංසා මෙහෙයක් හම් වෙන්නේ සති තුනක්ද පල්ලිය බංගල්ල මුලින් සතිය හම් වෙනවා. ඔව්. පල්ලියේ මංගල්‍යය පටන් ගන්න මහතනින්ද තුන්වෙනිදා 14 දා මංගල්‍යය ඒ කාල සීමාවේ අපිට කරන්න පුළුවන් දෙයට එකතු වෙන මෞන එකතුව විතරමයි. වෙන මොකුත් යාචනේවල් කරන්නට අපිට හම් වෙන්නේ නැහැ. මංගල්‍ය කරලා නැවත වරක් හම් වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි අද සුපුරුදු ලෙස මේ බෙදාගන්න වචනය උත්තානෝ කිසමුදුගේ සංගේ ඒ ලලිතාත්තගේ පණිවිඩය හරහායි අපි ගමන් කරන්නේ. අපි ගන්නේ තාත්තගේ පණිවිඩය. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा මොකද්ද තේමාව තමයි දෙවියන් මත යැපීම තුළින් සැබෑ නිදහස සොයා යාම. මොකද්ද මාතෘකාව? දෙවියන් මත යැපීම තුළින් සැබෑ නිදහස සොයා යාම. ප්‍රේමන්තයනි අපි හැමෝටම අවශ්‍යයි නිදහස. නිදහස අවශ්‍යයි. බහ තෝරන වයසේ ඉඳලා මරණය දක්වා ගමන් කරන මිනිස්සුන්ට විතර නෙමෙයි සදාසිව පසක් නිදහස අවශ්‍යයි. නිදහස උදෙසා ගොඩාක් අය සටන් කරනවා. නිදහස වෙනුවෙන් සමහරක් වෙලාවට මිනිස්සු මරා ගන්නවා. රටවල් ලෝක වෙලා තියෙනවා. රටේ නිදහස වෙනුවෙන් මිනිස්සු මරා ගන්නවා. සමහරක් වෙලාවට අධ්‍යාපනය ලබන දරුවෝ කියනවා කවද්ද මට මේ අධ්‍යාපන ඉවර වෙලා නිදහස ලැබෙන්නේ? ඔළුවට මට බරක් මගේ අධ්‍යාපනය. සමහර රැකියා කරන හිතනවා කවද්ද මම විශ්‍රාම ගිහිල්ලා නිදහසේ විශ්‍රාම සුවය මම විඳින්නේ කියලා සමහරක් හිතනවා. තවත් සමහරක් තරුණ වයසේ අය ඒකෝ හිතනවා කවද්ද මම විවාහයක් වෙලා මේ ගෙදරින් පිට වෙන්නේ? අම්මා තාත්තගේ අනසක තුල ඉන්නවට වඩා මට නිදහසේ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා සමහරක් හිතනවා. ඒ හිතන අයම ටික කාලයක් ගියාම හිතනවා අයියෝ කවද්ද මේ විවාහ ජීවිතෙන් මම නිදහස් වෙන්නේ? ඇයි පතපු සතුට ලැබෙන්නේ නැති වෙන මගේ ආදර ප්‍රේමාන්තයනි. සමහරක් හිතනවා කවද්ද මටම කියලා ගෙයක් දොරක් හදාගෙන නිදහස් වෙන්නේ කියලා. හැබැයි කලක් ගත වෙලා වේ සමාන්සි වෙලා ගෙයක් දොරක් හදාගත්තට පස්සේ ඒක ඇතුලේ ඉඳ නිදහසක් නැහැ.
ඇතුළේ නිදහසක් නැහැ. හැමදාම තියෙන්නේ පවුලේ අරගල. හිතනවා අපරාධේ මන් ණය වෙලා කරදර වෙලා මේ ගියක් හදාගත්තේ කියලා. ඒ වගේ තමයි ප්‍රේමන්තේනි සමහර අම්මලාට තම දුවාලගේ කලවයස ආපුවහම මේ දරුවගෙන් නිදහස් වෙන්නට අම්මලා තාත්තලා වෙහෙසෙනවා. ඇයි? සමහර ලාවට මේ දරුවෝ බරක්. සමහරක් වෙලාවට වැඩිහිටි දෙමව්පියෝ රෝග පීඩා ආරගල වලට ඇතුළු වුණාම ඒගොල්ලෝ උත්පල වුණාම දරුවෝ හිතනවා අයියෝ කවද්ද මේ අයගෙන් අපි නිදහස් වෙන්නේ කියලා. ප්‍රේමවන්තයි නිදහස වෙනුවෙන් අපි හැමදේම කරනවා. සමහර තාත්තලාට හවස වැඩ ඇරලා ගෙදර එන්න බෑ. කියනවා අයියෝ ගෙදර ගියාම හරිම කංකරච්චලේ. ඉතින් මොකද්ද කරන්නේ? කාලක් ගහලා ගෙදර එනවා. නිදහස අවශ්‍යයි. නිදහස අවශ්‍යයි. ආදර ප්‍රේමන්තේ බේබදුකම කරන අය කරන්නේ තමුන්ට නිදහස් වෙන්න ජීවත් වෙන්න. සල්ලාලකම් පස්සේ දුවන අය දුවන්නේ තමුන්ට සැබෑ නිදහස ප්‍රීතිය ලබා ගන්න. හැබැයි ප්‍රේමන්තේනි නිදහස වෙනුවෙන් අපි මොනවා කරත් අපිට ඇත්තටම මේ නිදහස ලැබෙන්නේ නැහැ ප්‍රේමන්තේනි. අපි හොයන නිදහස තුලම අපි හිර වෙනවා. අපි හොයන නිදහස තුල අපි හිර වෙනවා. ඊට පස්සේ නිදහස නිසාම අපේ ජීවිතය අකාලේ නැස් වෙනවා. ප්‍රශංස වේවා, ප්‍රශංස වේවා. නිදහස කොහෙන්ද හමු වෙන්නේ? මේක තමයි ප්‍රශ්නය. නිදහස කොහෙන්ද හමු වෙන්නේ? දෙවියන්ට නිදහස පූජා කරන කෙනාට නියම නිදහස ලැබෙනවා. මොකක්ද කරන්න ඕනේ? අපේ නිදහස අපි දෙවියන්ට කැප කරද්දී, අපේ නිදහස දෙවියන්ට පූජා කරද්දී අපිට සැබෑ නිදහස අපිට ඇතුල් වෙනවා. මගේ ආදර ප්‍රේමන්තේනි අපි අද ඒ මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ ගන්නවා. ප්‍රශංස වේවා, ප්‍රශංස වේවා, ප්‍රශංස වේවා. ඇත්තටම මට හරිම සතුටක් දැනුණා ප්‍රශංසාව. ඒ ප්‍රශංසාව උද්‍යෝගමත් ගාන වාදනය ප්‍රශංසාවට දරුවෝ සූදානම් වෙලා. මේ වගේ ගමක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන කණ්ඩායමක් ඉන්නවා කියන එකත් දේව ආශිර්වාදය. ඒ ආශිර්වාදය ඔබට මට ස්වාමින් වහන්සේ ඒ උත්තරය සාමුවෙල්ට ලැබුණා. ඒ උත්තරය සාමුවෙල්ට ලැබුණා. ඒ හඬට පිළිතුරු දෙන පිළිවෙල ඒලි පූජකයා සාමුවෙල්ට කියලා දුන්නා. ඒලි කියලා දුන්නා සාමුවෙල්ට ඒ හඬට අහුම්කම් දෙන නැත්තම් හඬට හඬ එන්නේ කොහොමද කියන එක ඒලි පූජකවරයා කියලා දුන්නා. මගේ ප්‍රේමවන්තයනි අපේ කිතුණු ඉතිහාසයේ කතෝලික ඉතිහාසයේ ඈත අතීතයේ හිටපු දිවසවරුන් සුද්ධවතුන් වගේ අය මේ කිතුණුකම දෙන්නට ජේසුව අපිට අඳුන්වලා දෙන්නට
ඒගොල්ලෝ ගොඩාක් වෙස්සුණා. ඒගොල්ලෝ ගොඩාක් වෙස්සුණා අපිට ජේසුව අඳුරලා දෙන්නට. ඒ නිසා තමයි අද අපි මේ ජීවිත ගමනට ඇතුල් වෙලා තියෙන්නේ. ප්‍රේමන්තේ බලන්න. ජේසු මග වඩිද්දී ස්නාවක ජෝන් තමා කියනවා අන්න දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයානෝ එනවා කියලා. ඒ අනුල්ලෝ දෙන කාටද? තමුන්ගේ ගෝලයා දෙන්නට. එතන හිටියා එක්කෙනෙක් ඇන්ඩ්‍රු. දැන් මේ දෙන්නට ජේසු අනුල්ලෝ දුන්නා ස්නාවක ජෝන් තුමා. අඳුරලා දුන්නාම ඇන්ඩ්‍රු සහ ගෝලයා ඒ ජේසු පිටපස්සෙන් ගියා. යත්ති ඒ සමිදාන් වහන්සේ ආනවා ඇයි ඕගොල්ලෝ එන්නේ මොනවද ඕගොල්ලෝ හොයන්නේ කියලා. මේගොල්ලෝ කියනවා රබ්බි ඔබ ඉන්නේ කොහෙද? දෙසිකන ඇවිත් බලන්න. දැන් මේ දෙන්න ගිහිල්ලා එදා දවස් ස්වාමින් වහන්සේ සමග ගත කරා. ගත කරලා ඇවිල්ලා ඇන්ඩ්‍රු කියනවා පේතුරුට සහෝදරයට කියනවා සීමන්ට කියනවා අපි මෙසායා හම්බුණා අපිට. මෙසායා අපිට හම්බුණා. ඒ ජේසු අපිට හම්බුණා කියලා. ඒ ඇන්ඩ්‍රු මේ පේතුරු අරගෙන යනවා ස්වාමින් වහන්සේ ළඟට. ආදර ප්‍රේමවන්තයිනි පේතුරු තුමාට ඒ සමිදානන් වහන්සේ හමු වෙන්නට ඇන්ඩ්‍රු මැදහත්කාරේ වුණා ප්‍රේමාන්තයිනි. හැබැයි දෙවියන් වහන්සේව හඳුනා ගන්න අපිට අනිත් අය අවශ්‍යයි. මේක තමයි සත්‍ය. නැත්තම් මොකද්ද වෙන්නේ? ඒකම අපි උන්වහන්සේ සමග ගමන් කරන්නට උන්වහන්සේ සමග ගමන් කරන්නට අපිට පෙළඹීමක් අවශ්‍යයි. අපිට කවුරු ඉන්න ඕනේ මේ ගැන කියලා දෙන්න. එහෙම නැත්තම් අපි පුරුදු වෙලා තියෙන ආකාරයට ආගමේ දේවල් කළත් අනිත් අයගේ පෙළඹීමට දිනෙන් දින අපි ඉදිරියට ආවත් අපිට දෙවියන් වහන්සේ මුණ ගැහිලා නැහැ ප්‍රේමාන්තයෙන්. එහෙම කියද්දී මට මතක් වෙන්නේ අපේ අතීතය. මම ඉගෙන ගත්තේ කුරුණෑගල තියෙන එකම බ්‍රදර්ස් ස්කෝලේ. ඒක සෙන්ට් ඇන්ස් කියලා කියන සාන්තානාම විද්‍යාලය. අපි ඉගෙන ගත්තා. ඉතින් ඒක තියෙන චැපල් එකක්. ඉතින් සතියකට එක පන්ති කීපයක් යනවා පූජාවට. මාසයකට සැරයක් යනවා පන්ති කීපයක් කොමිසම් කරන්න. අපි ඔක්කොම කරා. හැබැයි ඒ චැපල් එක මෙහා තියෙන්නේ බුදල්ලගේ ඩයිනින් රූම් එක. අපි යන වෙලාවට සුවඳේ බෑ කෑම. කෑම හරි සුවඳයි. ඉතින් මොකද කරන්නේ? මේ කොල්ල හතර පහ දෙනෙක් එකතු වෙලා අරකට ඇතුල් වෙලා මොකද චැපල් එකයි මේක දෙක ළඟ. ඒකේ තියෙන මොනවාරයක අරගෙන ඇවිල්ලා කනවා. කාලා හැබැයි කොමුසුනුත් කරනවා. පූජාදිකින් සප්පදාල ලබනවා. අපි ඔක්කොම කරේ පෙළඳීමටයි. අතුලාන්තෙන් අපි මුකුත් කරේ නැහැ. දැනුවත් මුකුත් කරේ නැහැ. අපි දැනගෙන හිටියේ නැහැ දෙවියන් වහන්සේට පිළිතුරු දෙන ජීවිතයක් ගත කරන්නට. අපි දැන හිටියේ නැහැ දෙවියන් වහන්සේට පිළිතුරු දෙන ජීවිතයක් ගත කරන්නට. හැබැයි මගේ ආදර ප්‍රේමන්තයනි මේ ගමනේ යන්නට අපිට මහත් වාසනාවක් ආවා. ඒ වාසනාව නිසා තමයි අද අපි පුරුදු වෙලා තියෙන්නේ ස්වාමින් වහන්සේ සමග ගමන් කරන්න. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේ වන්දන ගන්න අපිට සභාව අවශ්‍යයි. අපිට සංඝය අවශ්‍යයි. දේව වචනය අවශ්‍යයි. අත්‍යවශ්‍යයි දේව වචනය. එහෙම නැත්තම් අපිට අපේ අරගල වලට ප්‍රශ්න වලට
අපි සුද්ධෝපය තොංගනා කරත් වෙන වෙන ආශා කොච්චර කළත් ඇතුළාන්තයේ ජීවිත ගමනක් නැත්තම් උඩින් යන ජීවිත ගමනක් නම් අද ප්‍රේමන්තේනි අපිට ජේසුව හම්බ වෙන්නේ නැහැ. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. එනිසායි අපිට දෙවියන් වහන්සේට පිළිතුරු දෙන ජීවිතයක් අපි ගත කරන්න ඕනේ කියන්නේ මගේ ආදර ප්‍රේමන්තේනි. ඒකයි සභාව කරුණ කොටගෙන ජනතාව ජේසු ළඟට කිට්ටු වෙනවා. සංඝය කරුණ කොටගෙන ජනතාව ජේසු ගාවට කිට්ටු වෙනවා. ජේසුව හඳුනගන්නේ ඒකයි. ඊයේ දවසේ අපේ ජනපදයේ අවට වෙච්ච ඒ පුංචි අරගලේ ඒ අරගලේ ගැන මම කල්පනා කරා. ඇත්තටම මම එළිවෙන නිදාගත්තේ නැහැ. නිදාගත්තේ නැහැ නෙවෙයි නිින්ද ගියේ නැහැ. හැබැයි ඒක ඉස්සෙල්ලා අපි දේවචන ඉගෙන ගද්දී ඒ ආපු අය ගාව කිසිම තැතිගැම්මක් මුකුත් තිබ්බේ නැහැ. ඒ ඇයට ගානක්වත් නැහැ. අදත් ඒ ඇවිල්ලා මෙතන සූදානම් වෙද්දී ඒ වෙච්ච දේවල් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කිව්ව කටකතාවල් වලින් 100ට 50ක් හරි 150ක් බොරු. ඒ හරි ගිහිල්ලා මියා දුන්නේ වසර ගානක් ලිඩින් ඉන්න දරුවෝ. වසර ගානක් ලිඩින් ඉන්න දරුවෝ. ඉතින් ප්‍රශ්නයක් වුණා මිනිස්සුන්ට. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණා. හැබැයි මිනිස්සු ප්‍රශ්නය තේරුම් ගත්තේ නැහැ ප්‍රේමවන්තයනි. බලන්න අද අපේ ජීවිත දෙවියන් වහන්සේ අරගෙන යන්නට අපිට සංගය දීලා තියෙනවා. හරි වාසනාවන්තයි අපි. අපිට සභාව දීලා තියෙනවා. හරි වාසනාවන්තයි. අපිට වැඩිමහල්ලෝ දීලා තියෙනවා. තාමත් මතක් වෙනවා මේ ජීවිත ගමන යද්දී අපි ඒ 1980 ගණන් වල පොබුදුවට ඇතුළු කාලේ ස්වාමි තාත්තා දුන්න පණිවිඩය, ඒ වැඩිමහල්ලෝ දුන්න පණිවිඩය මග පෙන්නේ තාමත් හදවතේ තියෙන අපේ මන්ත්‍රය. අපි සැබෑ ජේසු අඳුනගත්තේ ඒ වැඩිමහල්ලෝ තුලින්. බලන්න ප්‍රේමන්තයනි. ජුදාස්ගේ පාපිෂ්ඨකම සමිදාන්ගේ උත්ථානයට හේතු වුණා. සමිදාන්ගේ උත්ථානයට ජුදාස්ගේ පාපිෂ්ඨකම හේතු වුණා. අපිව ස්වාධීනත්වයට රැගෙන යන්නට මගේ ආදර ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. ඈත අතීතයේ දේ වචනය තුලින් තුන්වෙනි සියවසේ වෙද්දී ජෝම් සුවිශේෂයේ මාක්කමයි සුවිශේෂයේ ලියලා ඉවරයි. හැබැයි අච්චු ගහලා නෙමෙයි. ඒ රටවල තිබුණ මේ අපේ රටේ තල්කොළ වගේ කොළවල අතින් මේවා ලියලා ඉවරයි. එදා දේ වචන ලිව්වේ අතින්. මොකද ඒ ගොඩාක් මහන්සිුණා දේ වචනේ ලෝකෙට දෙන්න. දැන් තමයි අච්චු ගහන්නේ. එදා දේ වචනේ ලෝකෙට දෙන්න ජනතාව කැප වුණා. ඇත්ත මේගොල්ලෝ කරේ සුද්ධවන්ත ජීවිතයක්. ආදර ප්‍රේමවන්තයනි. සැබෑ ක්‍රිස්තියානි ජීවිතය, සැබෑ නිදහස කියලා කියන්නේ අනිත් අය සඳහා ජීවත් වෙන එක. මේක අපිට කියලා දුන්නේ සමිදාන් වහන්සේමයි. ඇයි? වයස 12 දී ජේසුගේ ජීවිතය වසර 12ක් හිටියේ ජේසු තම මෑණියන් සහ පියා සමග. ඒ වසර 12ක් වෙද්දී අපි දැක්කා ජේසුගේ ජීවිතයට මොකද්ද ඇතුළුනේ කියලා. ජේසු පඬිවරුන් සමග
දේව මන්දිරේ දේව වචනය කතා කළා. ප්‍රේමන්තිනි මේ හැම අටුවා ටිකක්ම සුදු බයිබලයේ හරහා අපිව රැගෙන යනවා. හැබැයි අපේ ජීවිත දේව වචනේ නැත්තම් ආගමක් හරියට එක්තරා සමිතියක් සමාගමක් විතරයි ප්‍රේමන්තේ. අතුලාන්ත ජීවිත ගමනකට අපිට යන්න හම් වෙන්නේ නැහැ. ඒ මුලක් මොකද වෙන්නේ? අපි දෙවියන් නැති ලෝකයක ජීවත් වෙනවා. එනිසා අපි ස්වාධීනව දෙවියන්ට පිළිතුරු දෙන ගමනක් දේ වචනය හරහා ගමන් කරන්න ඕනේ. ස්වාධීනව පිළිතුරු දෙන්නට දෙවියන් වහන්සේට අපි එනම් දේ වචනය හරහා ගමන් කරන්න ඕනේ ප්‍රේමන්තේ. ඒක තමයි ඔබට මට මේ සංඝය තුලින් දේවස්ථාන තුලින් අපේ සභාව තුලින් අපිට කියලා දෙන්නේ ඒකයි ප්‍රේමන්තේ. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අපි ස්වාධීනව දෙවියන්ට පිළිතුරු දෙන ගමන කියලා කියන්නේ දේව වචනේ හරහා ගමන් කරන්නේ. ඒකට තමයි අපිට සංඝයක් අවශ්‍ය වෙන්නේ. අනිකාගේ අඩුපාඩු දෙස නොබලා අනිකාගේ දුබලකම් වැරදි පැත්ත නොබලා ඒ අයට ආදරය කරන්නට අපිට සංඝය කියලා දෙනවා. දේ වචනේ කියලා දෙනවා. නැත්නම් දේවස්ථානේ අපේ සභාව අපිට කියලා දෙනවා. අපේ පූර්ණකම අනිකාගේ අඩුපාඩු වලින් මුදවන්නට අපිට පහසු වෙනවා. අපේ අඩුපාඩුව අනිකාගේ පූර්ණකම තුලින් හදා ගන්නට අපිට අවස්ථාව ලැබෙනවා. මගේ ආදර ප්‍රේමන්තෙනි, ඒ තරම් වාසනාවන්ත ජීවිත ගමන. මේකට ක්‍රම තුනක් ගැන ලලිතාට කතා කළා. එකක් තමයි යැපීම. දෙක තමයි ස්වාධීනව. තුන තමයි අනිත්‍යයේ ගැලවීම. මොකද්ද? යැපීම සභාව තුලින්, සංඝය තුලින්, වචනය තුලින් අපි යැපෙනවා. ඊට පස්සේ අපි ස්වාධීනව ස්වාමීන් වහන්සේ හොයනවා. ඇතුළාන්තයෙන් ජේසුව හොයනවා. තුන්වෙනියට කියනවා අනිත්‍යයේ ගැලවීම සඳහා අපි වෙහෙස කරනවා. ආදර ප්‍රේමාන්තයෙන් අපි දැන් බලන්නට යනවා ස්වාමීන් වහන්සේගේ වචනය. අයි පෙරලගම ලූක්තමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 43 වෙනි වගන්තියට අපි යමු. ඔවුන් නියමිත දවස් ගෙවා පෙරලා එන අතර ජේසුස් කුමාරයානෝ ජෙරුසලමේ රැඳුණුසේක. ඒ තුන් වහන්සේගේ දෙමව්පියන් ඒ බව නොදැන දැන් දේ මාලිගාවට ගියා මංගලෙට ගියාට ගිහිල්ලා එද්දී අම්මා තාත්තත් එක්ක ජේසු බිරිඳ ආවේ නැහැ. බලන්න අවුරුදු 10 11 වෙද්දී අතේ එළිලා යන දරුවෝ කරට අද්දාගෙන දඟලන දරුවෝ හැබැයි පොඩ්ඩක් වයස් වෙද්දී දෙමව්පියන්ගේ අත අතහැරලා ඒගොල්ලෝ යනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන වුනේ. ඉතින් අම්මා තාත්තා දවසක් නිම කරලා කට්ටියත් එක්ක ආවා. ඇවිල්ලා ජේසුව බලද්දී ජේසු නැහැ. බලමු අපි 47 වෙනි පදේ. උන්වහන්සේ වන්දනාකාර පිරිය සමග ඇතැයි සිතාගෙන දවස ගමන් ගොස් නෑ හිත මිතුරන් අතරේ උන්වහන්සේ සෙව්ව හමුුනේ නැත. දැන් හරි ප්‍රශ්නයක්. දැන් ජේසු නෑ අර නෑදෑ කට්ටියත් එක්ක. දැන් මොකක්ද උනේ? දවසක දුර ප්‍රමාණයක් ආවා. දවසක දුරක් කියලා කියන්නේ ආවම වශයෙන් කිලෝමීටර් 20ක් එන්නද. දැන් ඇවිල්ලා ආයි මරියතුමේ ජසේතුමයි මොකද්ද කරේ? යන්න පටන් ගත්තා ආපහු.
අපි 45 වෙනි පදයේ කියනවා. ඒ සම්මනෝයෙන් ඔවුන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරලා ගියේය. තද වෙන්නේ නේද? පැය දවසක් ගිහිල්ලා ආය දවසක් යන්න ඕන. බසුත් නැහැනේ, කෝච්චිත් නැහැ. හරිද? ඉතින් දවසක් නැවතරක් යන්න උනා. ජේසුව හොයන්න. බලමු 46. තෙදිනකට පසු ඔවුන් වහන්සේ දේව මාලිගාවේ පඬිවරුන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අහමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද සිටිනු දුටුවෝය. දැන් මෙතන අපි දකිනවා අවුරුදු 12ක් වයස ඇති ජේසු ප්‍රඥා ගෝචර කෙනෙක්. එයා පඬිවරුන් සමග විවාද කරනවා. එයා පඬිවරුන් සමග තර කරනවා. පඬිවරුන්ට කියලා දෙනවා, උත්තර දෙනවා. ඇයි? ජේසුගේ සැබෑ අනන්‍යතාවය වසර 12 දී එළි වුණා. ජේසුගේ සැබෑ අනන්‍යතාවය දෙවියන් වහන්සේ දේව පුත්‍රයා කියන එක අනන්‍යතාවය එළි වුණා. අයි බලමු ඊළඟ පදේ. හදලි සත්‍යනේ පදේ. ඒ යසු සියල්ලෝම උන්වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ ප්‍රශංසා වේවා. ජේසුගේ මේ පිළිතුරු දීම ගැන, දේව රාජ්‍ය ගැන කතා කිරීම ගැන පඬිවරුන්ට පුදුම හිතුණා. මේ වගේ පුංචි ළමෙක් කොහොමද මේ වගේ කතා කරන්නේ කියලා. ඉතින් අම්මා තාත්තලාට පුදුම හිතෙන්ද ඇති අහගෙන ඉඳලා. අයි බලමු 48. දෙමෝපියන් වහන්සේ දුටු කල මවිත වූ උන්වහන්සේගේ මෑණියෝ පුතා කුමක් නිසා අපට මෙසේ කළේදයි බලන්න ඔබේ පියාද මමද දුකින් තැවි ඔබ සෙව්වාවයි කිය. අදර ප්‍රේමන්තේ තමුන්ගේ දරුවා අතරමං වුණාම දෙමෝපියන්ට ඇති වෙන වේදනාව, පීඩාව. ඒ දරුවව හොයාගන්න දන වෙහෙස. හැබැයි මේ අම්මා තාත්තා දරුවා නැහැ කියලා දැනගත්තාම කෙලින්ම ගියේ දේවමාලිගාවට. දන්නා මගේ පුතා කොහෙවත් යන්නේ නැහැ කියලා. ඉතින් දේවමාලිගාවට ගියා. ගිහිල්ලා අහනවා, "අයි පුතේ ඔයා අපිට මෙහෙම කරේ මමයි තාත්තයි හරිම දුකෙන් ඔයාව හෙව්වා" කියලා. බලන්න අපි ඉස්ලාමයේ පදේ ජේසු උත්තර දෙනවා. එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින් ඔබ මා සෙව්වේ මන්ද? මා පියාණන්ගේ මැදුරේ සිටිය යුතු බව ඔබ නොදන්නා උදයි ඔවුන්ට වදාළසේක. දැන් මට මේක පොඩි ප්‍රශ්නයක් වුණා. මේක ගලාගෙන යන මුල් පණිවිඩයට නැති දෙයක් මට ප්‍රශ්නයක්. ජේසු ඇයි මෙහෙම ඇහුවේ කියලා. මොකද ජේසු දන්නවා මගේ අම්මයි තාත්තයි දන්නවා මං කවුද කියලා. මම කවුද කියලා දන්නවා. ඒ දැනගෙන ඇයි මේ හිතන්නේ කියලා සමහර කලාවට ජේසු ඇහුවද දන්නේ නැහැ. නේද? ඒක මගේ අංගීම. නේද? මේ මන්තෙන් ජේසුට තිබුණේ අනන්‍යතාවය, ඒ අවබෝධය දෙවියන් වහන්සේගෙන්ම අරගෙන ආපු අනන්‍යතාවය සහ අවබෝධය. අපිට තියෙන අනන්‍යතාවය තුල ඉන්නතුරු දෙවියන් වහන්සේගේ අප ගැන තියෙන ඒ බලාපොරොත්තු සිහිනය අපිට තේරෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත.
අපි දකින්නේ අපේ අනන්‍යතාවය, අපි ලෝකයේ දකින ආකාරය. ඒ නිසා අපේ අනන්‍යතාවය තුල අපි ඉන්නතුරු අපේ දෙවියන් වහන්සේගේ අප ගැන තියෙන බලාපොරොත්තුවේ සීනය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි යාඥාවට ගියත් දැන් කොහේ යාඥා කරත් ප්‍රධාන මාතෘකාව මොකද්ද? කොරෝනා. වෙන යාඥාවක් නැහැ, කොරෝනා යාඥාව තමයි කරන්නේ. නේද? අපේ දෙවියන් වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ. එදා මහත් දේවල් කරපු ඒ ස්වාමින් වහන්සේ අදත් අප සමග අප අතර අප තුල අප මැද ඉන්නමගේ ආදර ප්‍රේමාන්තයෙන්. ඒ නිසා බලන්න ජේසු අධ්‍යාත්මික සත්‍යතාවය තුල හිටියා. අපිට ඇත්ත දෙවියන් වහන්සේ ලෝකේ. අපි අවුලලා තියෙන්නේ ලෝකෙද පරිසරයටද? අරයා කියනවා, මෙයා කියනවා, එයා කියනවා, අරයා කියනවා, අපි අහන්නේ ඒවා. දැන් සමහර වෙලාවට ඊයේ වෙච්ච අරගල වලට ගෙවල් වල දුරකථන නැවතුම් කොච්චර යන්නද? ස්වාමීටම කොච්චර දුරකථන යන්නද? සුන්ට දෙවියන් වහන්සේගේ අනන්තතාවයට අතුල් වෙන්න බෑ. හැබැයි ජේසුට අවුරුදු 12 දී වැටුණා දේව අනන්තතාව. ඒක යහුවේ අම්මේ තාත්තේ මම දේව මන්දිරේ දෙවියන් වහන්සේගේ ගෘහේ, මගේ තාත්තගේ ගෘහේ මම ඉන්න ඕනේ කියලා ඔබ දන්නේ නැද්ද කියලා ඒකයි. ඉතින් අපි මොකද කරන්නේ? අපේ ලෝකේ ගෘහයල් හදාගෙන අපිට ඕන තැන අපි ජීවත් වෙලා ඉන්නවා මගේ ආදර ප්‍රේමන්තනි. ඒ නිසා අපිට වාල් වෙලා ඉන්න තැනින් ගොඩ එන්න ඕනේ. අද වෙලා තියෙන මොකද්ද? අපිට වහලලා ඉන්න තැනින් ගොඩ එන්න බෑ. ඇයි අපි හිර වෙලා, මඩ ගොඩේ හිර වෙලා, ගඳ ගහන තැන හිර වෙලා, පාපේ තුල හිර වෙලා, මමත්වයේ තුල හිර වෙලා, ආසාවල් තුල හිර වෙලා අපිට ගොඩ එන්න බෑ ප්‍රේමන්තනි. ඒ නිසා ස්වාමීන් වහන්සේ දවසේ වචනේ කියන අපිට ගොඩ එන්න ක්‍රමය. අයි බලමු 50 වෙනි පදේ. උන්වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නොවිය. දැන් බලන්න අපි කරන්නේ මොකද්ද? හැම කෙනෙක්ම සතුටු කරන්න ගමන් කරනවා. අපි හැම කෙනෙක්ම සතුටු කරන්න ගමන් කරන්නේ. අම්මා තාත්තා සතුටු කරන්න, බිරිඳ සැමියා සතුටු කරන්න, සැමියා බිරිඳ සතුටු කරන්න, දරුවෝ දෙමව්පියන් සතුටු කරන්න, අහල පාලය සතුටු කරන්න, අයියා අක්කා මල්ලි සතුටු කරන්න. අපි බලන්නේ ඒගොල්ලෝ අපිට කියන ඒවා. දැන් අපිට ගුරු උපදෙස් දෙන්නේ කවුද? දෙවියන් වහන්සේද? ඈ? ලෝකයේ දෙන්නේ අපිට ගුරු උපදෙස්. වයින්ව යන්න එපා. තෙමුණොත් එම ඔයා ජීවෙයි. යන්න එපා. ඔයට යන්න එපා. ඔය වැඩිපුර දෙවියන්ට ආඥා කරන්න එපා. ඔය බයිබලේ වැඩිපුර කියවන්න එපා. අපිට උපදෙස් දෙන්නේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ කැමති අපි ඒගොල්ලෝ ඔඩොක්කුවට වැටෙනවට. ඒගොල්ලෝ කැමති නෑ අපි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවට. ඒ නිසා මම ප්‍රේමාන්තේනි අපි පුරුදුලා තියෙන්නේ හැමෝම සතුටු කරන්න. මේ ගමන යන්න නම් බෑ ප්‍රේමාන්තේනි. දෙවියන්ට පමණයි අවනත වෙන්න ඕනේ. දෙවියන්ට පමණයි අවනත වෙන්න ඕනේ. අපි දෙවියන්ට සම්පූර්ණයෙන්ම අයිති වෙනවා. අරයා මෙයා නෙමෙයි මගේ ජීවිතේ, මගේ පවුලේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ අරයා මෙයා නෙමෙයි. අපේ පවුලේ ප්‍රශ්න වලට, අමුසෙමි ප්‍රශ්න වලට, දරුවන්ගේ ප්‍රශ්න වලට ලෝකයා නෙමෙයි අපිට පණිවිඩ දෙන්න ඕනේ. අපව අරගෙන යන්න. එනිසා මගේ ආදර ප්‍රේමන්තෙනි අධ්‍යාත්මික ස්වාධීනත්වයට අපි ඇතුල් වෙන්නට ඕනේ. අපි එහෙම ඇතුල් වෙද්දී අපි දකිනවා ජීවිතේ වටිනාම ජීවිත ගමන. දෙවියන් වහන්සේ කෙරෙහි යැපීම තමයි සැබෑ නිදහස. නැත්තම් අපිට නිදහසක් නැති වෙනවා. මේ ලෝකයා කියන හැටියට කරන්න ගියාම. අපි යැපෙන්න ඕනේ දෙවියන් වහන්සේ තුල. එනිසා අපිට පණිවිඩ දෙන්නේ දෙවියන් වහන්සේ මගේ ආදර ප්‍රේමාන්තනි.
මේක තමයි සදා නිදහසට දෙවියන් වහන්සේ කෙරෙහි යැපීම සහ සදා නිදහසට මාර්ගය මේක මාතෘකාව තමයි අපි නැවතත් බලමු. බලන්න ලයිට් තාත්තා කියලා දුන්නා අර බූරුවේ කතාව. ඔක මම ඇත්තටම මට මතකයි මට දෙකේ දිනේ පන්ති ඉන්න කාලේ කියලා දුන්න අපේ පොත්වල තිබ්බා. මොකක්ද තාත්තා පුතයි කෙනෙක් පුතයි තාත්තයි අරගෙන යනවා බූරුවව පොළොට අරන් යන විගුණන්න. කවුද අරන් යන්නේ? බූරුව. බූරුව අරන් යනවා. කොහොමද අරන් යන්නේ? බූරුව පිටේ පුතා ඉන්නවා. පුතාව තියාගෙන තාත්තා බූරුව දක්කරා යනවා. දැන් ඕක දැක්කම මනුස්ස ඉස්සරහට එන මිනිස්සු ඉන්නවනේ නේද? හරිය පඬිද මිනිස්සු ඉන්නවනේ නේද? කොහෙද යන්නේ අවුදෙන්ම? ඉතින් අපි කියන්න ඕනේ යන දිහා. මොනවද බෑග් එකේ තියෙන්නේ? ඉතින් අපි කියන්න ඕනේ මොනවද බෑග් එකේ තියෙන්නේ කියලා. අද මොනවද කෑවේ? ඉතින් අපි කියන්න ඕනේ කාපු දේවල්. අද වේ නෑවද? කොණ්ඩෙත් තයි. අපි දැන් කියන්න ඕනේ නෑවද කියලා. නේද ප්‍රේමත්? මිනිසුන් වෙන ප්‍රශ්න නැහැ. හැබැයි ඔකට අපි තාත්තගේ මම නෝනාගේ තාත්තන හරි දේවල් කියනවා. නානදියා බල මිනිස්සු ආනවා දැන්ලේ නානවද? නෑ නාන්නේ මම බෝර ගහනවා. දැන්ලේ ගමනක් යනවද? පාට කියන්න ඕන යන දියා මම. දැන්ලේ ලොකු බෑග් එක උතරයි යන්නේ. ඕ බෑග් එක ලොකුයි. උස්සගෙන යනවද? එයා කැමති නැහැ වහනවට. මොකද මිනිස්සුන්ගේ වැඩේ මොකද්ද? අනුන්ගේ උපදූපාන එකනේ. දැන් ඒක තමයි මේ අර බූරු අරගෙන ළමයි තාත්තට ළමයට කියනවා අයියෝ ඕගොල්ලෝ මේ තරම් මෝඩද? ඔය ළමයාව බූරුව පුටේ තියලා ඔයා දක්කන්නකෝ. ඒකට ඇත්ත කියලා. අර කියන එක ඇහුවනේ. දැන් ඇත්ත කියලා ළමයාව බූරුව පිටුඩ තියාගෙන හොඳ තාත්තා යනවා. ටික දුරක් ගියාම තාම මිනිහෙක් හම්බ වෙනවා. එයා කියනවා අයියෝ මේ කොල්ලෝ ලැජ්ජ නැද්ද? තාත්තා පයින් යනවා බූරුව පිට යනවා. ඔය දෙන්නට පුළුවන් නේ බූරුව පිට නැගලා යන්න. දැන් දෙන්නම යනවා බූරුව පිට. ඊට පස්සේ ටික දුරක් යනවා. ටික දුරක් ගියාම තවත් කෙනෙක් කියනවා කිසිම අනුකම්පාවක් නැති මිනිස්සෙක්. සත්ව හිංසාව හරි පාපයක්. දෙන්නේ යනවා බූරුව පිට. බූරුවගේ පිට උඩ. දැන් දෙන්න මොකද වෙන තාත්තා පුතයි බෑලා බූරුවව කරේ තියාගෙන යනවා වෙලඳ පොළට. දැන් බූරුව කීයද නැද්ද? බූරුව තුන්දෙනේ. බූරුව තුන. ඇයි අර තාත්තා පුතා බූරුව බවට පත් වෙන්නේ කොහමද? අනිත් අය කියන ඒවා කරලා. අපිටත් වෙලා තියෙන්නේ එහෙම. අපි සමහරකට බූරුවට නින්නේ නැද්ද? අපිට බූ කරන්න එපා. ඉස්සෝකා හොඳම නැහැ. හොඳම නැහැ. ගෙපල ගාව ලින්ද හොඳම නැහැ. වැඩි මහල්ලට හොඳම නැහැ. අපිටත් ඔය කිව්වා. නේද? ඉතින් මොකද්ද? බූරු උපදෙස් දෙනවා මිනිස්සු සමහරක් මේ ලනු කන මගේ ආදර ප්‍රේමන්තනි. දැන් අපිටත් වෙලා තියෙන්නේ ඒකමයි. හේතුව තමයි ප්‍රේමන්තනි. අපි එක එක්කෙනාගේ සිතිවිලි වලට සංකල්ප වලට වහල් වෙලා හරියට මොකක්ද අර මම නිතරම කියලා දෙනවානේ බල්ලා නැට්ට වනනවානේ නේද? බල්ලා නැට්ට වනනවා නේද? දැන් මොකද්ද කරන්නේ? නැට්ට බල්ලා වනනවා. මේක තමයි කරන්නේ. බල්ලා නැට්ට වනන එක පැත්තකින් තියලා නැට්ට බල්ලා වනනවා. ඉතින් මෙහෙම තමයි අද සමාජයේ යම් යම් පිළිවෙලවල් තියෙන්නේ. ඉතින් මගේ ආදර ප්‍රේමන්තේනි. අපි ආන්නේ දෙවියන්ගේ හඬ නෙමේ ලෝකේ හඬයි. ඉතින් අපි ලෝකේ හඬ අහලා අපි දෙවියන් නැති කරගන්න විතරයි අපිට වෙන්නේ. මේ ලස්සන ජීවිත ගමන නැති වෙලා තියෙනවා. අද මට එක්කෙනෙක් කිව්වා අහවල් අම්මා අරගොල්ලගේ යාඥාවට දියක් දන්නේ නැහැ ගිය සතියවල. එයා දැන් යාඥාව දෙන්නේ නැහැ. එයාට ඕනේ මොකද්ද? අපේ ආරක්ෂාව දෙන්න යාට. ඇයි? වෙන වැඩක් නැහැ. තමුන් යාඥාව නැහැ. තමුන් දෙවියන් වහන්සේ අවශ්‍ය නැහැ. හැබැයි යන්නේරු නතර කරලා තමයි ලෝකේ කට්ටිය ලැස් වෙන්නේ. හරි අපි නවත්තන්න තපන්නේ දෙයක්. 2:51. හරි. උන්වහන්සේ වුන් කටුව ගොස් නාසරත් නුවරට පැමිණ
ඔවුන්ට කීකරු වී විසූසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ලම සිත්ති නිදන් කරගත්ත. දැන් ජේසු අම්මා මේ සියල්ලම සිත්ති නිදන් කරගෙන මේ මොකද මරියතුමි දන්නවා ජේසු කවුද කියලා. දැනගෙන සියල්ලේ සිත්ති නිදන් කරගෙන ඒ තුන්දෙනා ජීවත් වෙන පටන් ගත්තා. මගේ ආදර ප්‍රේමන්තයනි, ඇයි ජේසු කීකරු වුනේ? ජේසු කීකරු වුනේ වහල්කමට නෙමෙයි. ජේසු කීකරුනේ වහල්කමට නෙමෙයි. එතන සංඝයක් නිර්මාණය වුණා. අම්මා තාත්තා පුතා දෙවියන් වහන්සේට ප්‍රසන්න පුංචි පවුලක් ගොඩ නැගුණා. සංඝයක් නිර්මාණය වුණා. මගේ ආදර ප්‍රේමන්තයනි, සංඝයක් නිර්මාණය වුණ තැන දෙවියන් වහන්සේට පිළිතුරු දෙන අවස්ථාවක් තියෙනවා. අපි නිදහස සොයනවා නම් ප්‍රේමාන්තේනි වෙන්න නිදහස. මොකද්ද නිදහස? සංඝය තුල දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජීවත් වෙලා අපේ ජීවිත වර්ධනය කරගන්නටයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මේක ජෝන් තුමාගේ සුවිශේෂයේ ලස්සනට කියනවා ස්වාමින් වහන්සේ. මොකද්ද කියන්නේ? මනුෂ්‍ය පුත්‍රයා කාවද නිදහස් කරන්නේ? ඔහු සැබෑ නිදහස ලබනසේක. මොකද්ද ජෝන් තුමා සුවිශේෂ කියන්නේ? මනුෂ්‍ය පුත්‍රයා කාවද නිදහස් කරන්නේ? ඔහු සැබෑ නිදහස ලබනසේක. බොරුව පසුපස යන්න එපා. දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්නේ නැත්නම් ලෝකේ ජීවත් වෙන මිනිහෙක් නම් එයාගේ උපදේශ අනුව ගමන් කරන්න එපා. ඒක විනාශයක්. අද ප්‍රේමන්තේ බලන්න ස්වාමින් වහන්සේ අයි බලමු දැන් මතේ තමයි සුවිශේෂයේ 14 වෙනි පදේ 23 වෙනි වගන්තිය. මෙතන කියනවා නිදහස ගැන නැවතත් කියනවා. ඇයි ලෝකේ අපිට මොකද්ද නිදහස? අද නිදහස තියෙනවා, හෙට නිදහස නැති වෙනවා. ඇයි? එක්කෙනෙක් මොකක් හරි කරපුවාම කියපුවාම නිදහස නැතිලා යනවා. ආයි නිදහස තියෙනවා, ආයි නිදහස නැති වෙනවා. මරණ කල්ලම නිදහසක් නැති ලෝක රටක පවුලක අපි ජීවත් වෙනවා. අයි බලමු මතේ තුමාගේ සුවිශේෂය 14 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය. උන්වහන්සේ ජනකා යව් පසු යාඥා කරන පිණිස තමන්ම කන්දට වැඩියසේක. සවස් වූ කල්ලි උන්වහන්සේ තනි වෙයි වැඩ සිටිසේක. දැන් බලන්න මේ කාර්ය කරේ කොහමද? අර 5000කට කන්ද දීලා 5000 කන්ද දීලා ජනකා ඇරලා උන්වහන්සේගේ කන්දට. ඇයි කන්දට යන්නේ නැතුව මේ ජනතාවත් එක්ක හිටියා නම් සමහර වෙලාවට ජේසුස් මිනිස්සුන්ගේ වචන වලට යට වෙන්න වෙනවා. ශාස් ස්වාමීනි නියමයි 5000 කෑව පාංගෙඩි පහෙන්. ඔබ වහන්සේගේ වැඩ නියමයි. ජේසුව මුරුන් ගත්තේ තියන්න තිබ්බා. ඉතින් ජේසුව මොකද්ද කළේ? මේ මිනිස්සුන්ගේ දේවල්ට අහුුන්නේ නැහැ. අහුවෙන්නේ නැතුව ප්‍රාතිහාර්ය තුල හිර වෙන්නේ නැතුව ජේසු දෙවියන් වහන්සේගේ පාද පාමුලට නැවත වරක් ගියා. නැවත වරක් ගියා. හැබැයි අපි නම් මොකද වෙන්නේ? අපි දකිනවා මේ අසල YouTube එකේ තියෙන ඔය යන්තමන්ද ගුරුකම් කරන කෝටිපතියෝ එක්කෙනෙක් ගාව දෙනවා ඩිෆෙන්ඩර් 10 දුරලු. කියන්නේ සාර්ථක. එක්කෙනෙක් විදිය රත්තරන් නාලා කෝටි 70 දුර රත්තරන්. මෙහෙම ලංකාවේ මිනිස්සු ඉන්නවා කියලා මම දැක්කේ ඒදයි. ඇයි මිනිස්සුන්ට ඕනේ මේවා? හැබැයි ජේසුට ඕනේ මේවා නෙමෙයි. ජේසුට ඕනේ පියාණන් වහන්සේ කැමැත්ත කරන්නේ. ඒ නිසා මිනිස්සුව දාලා ජේසු කන්දට නැග්ගා. අර මිනිස්සුන්ගේ හිතපු තැනට බලයට යට වුණේ නෑ ප්‍රේමන්තේනි. බලන්න 24 වෙනි පදේ. සුළඟ තදින් හැමෝ බැවින් ඔරුව ඒ වේලෙහි තරංගවල හැපෙමින් ගැටෙමින් මුහුද මැද තිබිනි.
25. අලුයම 3ට 6ට අතර උන්වහන්සේ වුන් මැද ඔවුන් වෙත මුහුද මැද ඇවිදගෙන ආසේක. දැන් ජේසු එනවා වතුරේ ඇවිදගෙන. ජේසු වතුරේ ඇවිදගෙන එද්දී අරගොල්ලන්ගේ බෝට්ටුව වල මොකද උනේ? කුණාටුවට අහුවෙලා ඒගොල්ලෝ මේ බෝට්ටුව බදාගෙන අල්ලගෙන බයෙන් ඉන්නවා. දැන් මැරෙයි කියලා. හැබැයි ඔය කුණාටුවම තමයි ජේසුලා තියන්නේ ඇත්තේ. එහෙමනේ ජේසු මුදමද න්යාවේ. එතන එක කුණාටුවක් නේද? ඈ පන්දිලේ කුණාට අරන්දිලේ කුණාට නෙමෙයිනේ. හැබැයි ජේසුට ඒ කුණාටුවක් උනේ නැහැ. හේතුව තමයි උන්වහන්සේ තුළ තිබුණ අනන්‍යතාවය. මම දෙවියන් වහන්සේ. කුණාටුවක් උන්නේ ප්‍රේමවන්තයිනි. අර ගෝලිය මොකද්ද? උඩින් දෙවියන් වහන්සේත් එක්ක ජේසුත් ගමන් කළාට ඇතුලේ නෑ ජීවිත ගමන. නැති නිසා බය හිතුණා. හැබැයි මොකද්ද වාසනාවකට උනේ මොකද්ද? 26 වෙනි පදේ. මෙසන් ශ්‍රාවකයන් වහන්සේ මුහුද මැද ඇවිදගෙන දැක කලබල වී අවතාරකේ කියමින් බියෙන් මොර ගැසුවා. බලන්න ඒගොල්ලෝ යථාර්ථයෙන් එළියට බැරි වුණා. ඒගොල්ලෝ පෙවුනේ අවතාරයක්. මෙතන චණ්ඩමාරුතය, මෙතන තරංග වල බෝට්ටු හැපෙනවා, මරබයේ ඉන්නවා. ඒ මදිවට අවතාරයකුත් එනවා. බලන්න මේවට ඔක්කොම බය වුණා. මගේ ආදර ප්‍රේමන්තයිනි. මේක තමයි අර ගිය සතිය අපි ගත්ත හන්නෑ කතාව. හන්නගේ කතාවේ අසරණකම තුල දෙවියන් වහන්සේ හිටියා. නේද? අපි හඳුනා ගන්න ඕනේ ඒ දෙවියන් වහන්සේ. අපේ අසරණකමේදී, අපේ පීඩාවේදී, අපේ වේදනාවේදී අපට අතගසන දෙවියන් වහන්සේ ජීවමානව අපි සමග ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තයිනි. බලන්න මේ කට්ටිය මැද්දේ එක්කෙනෙක් හිටියා. නේද? කවුද? 28 වෙනි පදේ. නෑ 27 වෙනි පදේ කියනවා. ඒ ජේසුස් වහන්සේ කෙනෙක් මොණ්ඩ කතා කොට ධෛර්යමත් වන්න මේ මමය වියනවන්නේ වදාළසේක. ප්‍රශංසා වේවා. දැන් ජේසුව අවතාරයක් නැතුව දකින්නට ජේසු කියලා දෙනවා බිය වෙන්න එපා, ධෛර්යමත් වෙන්න මේ මමයි. බිය වෙන්න එපා, ධෛර්යමත් වෙන්න මේ මමයි. අතර ප්‍රේමන්තිනි. ඒ ජීවමාන ජේසු, ඒ ජීවමාන ස්වාමින් වහන්සේ, ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර මාතර නම් ඔබයි මමයි මේ ජීවිත ගමන තුල ගමන් කරනවා නම් අපි ඇයි ඡන්ද මාර්ග වලට බය වෙන්නේ? ඇයි අපි අවතාර වලට බය වෙන්නේ? සමහර වෙලාවට රෝගය, අරගලය, ණයබර, කරදර, ප්‍රශ්න එන්නේ අවතාර වගේ, ඡන්ද මාර්ග වගේ. හැබැයි ස්වාමින් වහන්සේ කියනවා මම ඔබ සමගයි, බය වෙන්න එපා කියලා. ප්‍රශංසා වේවා. බලන්න ඒ හඬ ඇසුවා විතරයි. පේදුරු පොඩ්ඩක් අතුලෙන් පොඩි චූන් එකක් ආවා. බලන්න 28 වෙනි පදේ. පේදුරු උත්තර දෙමින් ස්වාමීනි ඔය ඔබ වහන්සේ නම් වතුර මත ඔබ වෙත එන්න මට අනකල මැනවයි කීවාය. දැන් අනිත් අය ඉන්නේ කොහමද? බෝට්ටුවේ ඔරුව බදාගෙන මර බයෙන්. හැබැයි පේදුරුට පොට්ටක් වැටුණා. ඉතින් පේදුරු කියනවා මේ ඔබ වහන්සේම නම් මට එන්න අර කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ඔව් එන්න පේදුරු කියලා. 31 වෙනි පදයේ නෑ 39. එන්නේ උන්වහන්සේ වදාළසේක. එවිට පේදුරු ඔරුවෙන් බැස ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේය. බලන්න මෙතන මොකද වුනේ කියලා. මෙතන මොකද වුනේ? අර බෝට්ටුවේ හිටපු කට්ටිය ඇතුළලා හිටියේ ඒගොල්ලෝ ඇතුළාන්තෙන් හිටපු දැකපු දෙයටයි.
ඒගොල්ලෝ හිටපු ස්ථානයටයි. හැබැයි පේතුරේම නෙමෙයි. පේතුරුට මොකද්ද ඇතුළත පොඩි ගැම්මක් තිබුණා. ඒ නිසා පේතුරු මුහුදට බැස්සා. හරිද? පේතුරු මුහුදට බැස්සා. දැන් යද්දි මොකද්ද උනේ? ඒත් උ මාරුතේ වේගවත් බව දැක බිය වී ගිලෙන්න පටන්ගෙන ස්වාමිනී මා බේරා ගන්න අමර ගැසීය. ඇයි ප්‍රේමන්තේනි පේතුරුට එහෙම උනේ? ඇයි පේතුරුට එහෙම උනේ? අතුලාන්තයෙන් ගැඹුරු ගමනක් පේතුරු ගියේ නැහැ. අපේ ජීවිතෙත් අතුලාන්තයෙන් ගැඹුරු ගමනක් යන්නේ නැත්නම් අපි තැම්බෙලාම ඉන්නේ අවතාරින්ද බයි, භූතෙන්ද බයි, ලෙඩ දුක් වලට බයි, අරකට බයි, මේකට බයි, බයෙන් තැවෙන ජනතාවක්. අතුලාන්තේ ජීවිත ගමනක් නැති නිසා මගේ ආදර ප්‍රේමාන්තේනි අපි නිතරම බයෙන් ඉන්නේ. බලන 31 වෙනි පදේ. ජේසුස් වහන්සේ වහම අත දිගු කොට ඔව් අල්ලාගෙන ඔබේ ඇදහිල්ල කතරම් හීනද සැකකලේ මන්දයි විචාලසේක. ප්‍රේමවන්තයනි අපි අතුලාන්තයෙන් ජීවිත ගමනක් යන්නේ නැත්තම්, අතුලාන්ත ජීවිත ගමනට අපි අතුල් වෙන්නේ නැත්තම්, අත්ත ප්‍රේමවන්තයනි අපි මේ ගමන යන්නේ උඩින් යනවා යටින් නෑ. බයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. බලන්න මේ වසරේ තේමාව තමයි විවේකයේ තුල ජයග්‍රහණය. නේ? විවේකයේ තුල ජයග්‍රහණය. නිශ්චල වහගෙන ඉන්න ඕනේ. විවේකයේ තුල ජයග්‍රහණය. වසරේ ෆයිනල්. හරිද? ඉතින් මගේ ආදර ප්‍රේමන්තේනි කොහොමද අපි ගමන් කරන්නේ? සමිදානම් සමග ස්වාධීනව ඉන්න ඕනේ. ස්වාධීනව. අපි ජේසුගෙන් ඉගෙන ගන්න තව දෙයක් තියෙන මගේ ප්‍රේමාන්තේනි. අපි ජේසුගෙන් ඉගෙන ගන්න තවත් දෙයක් තියෙනවා. උන්වහන්සේ තමයි අපිට මඟ පෙන්වන්නේ. උන්වහන්සේ තමයි අපිට මඟ පෙන්වන්නේ. අයි බලමු ජෝහන් තමයි සුවිශේෂී 17:19. 17:19 මම කියනවා ඉක්මනට ඔයගොල්ලෝ අහගෙන ඉන්න. ඔවුන් සත්‍යයට කැප කළ මැනව නෑ. ඔවුන් සත්‍යයට කැප වෙන පිණිස මම ඔවුන් නිසා යාච්ඡා කරමි. දැන් කවුද මේ කියන්නේ? ජේසු කියනවා දෙවියන් වහන්සේට, පියාණෙනි මම සත්‍යයට කැප වෙන පිණිස මම ඔවුන් නිසා යාච්ඡා කරමි. දැන් බලමු ස්වාමීන් වහන්සේගේ වචනේ. බලන්න මගේ ආදර ප්‍රේමන්තේනි. ඇත්තට ජේසුට තිබුණා නේද ලොකු මාලිගා හදාගෙන, ලොකු තාන්නමාන සම්පත් විඳගෙන, බොහොම ආඩම්බර ලෝක ජීවිතයක් ගත කරන් තිබ්බනේ නේ. හරියට අර කාශ්‍යප රජුගේ සීගිරිය හදලා ලොකු දේව මේ මාලිගාල් හදලා ඉඳලා යුද්ධෙට ගිහිල්ලා මැරලා ගියා. හැබැයි අපේ ජේසු තාම ඉන්නවා. නේ? බලන්න මොකද මෙතන කියන්නේ? 17:20 මොවුන් ගැන පමණක් නොව මොවුන්ගේ වචනය කරන කොටගෙන මා අදාගත් අය ගැන ත්‍යාග කරමි. වෙන ප්‍රේමන්තේනි සාංගික ජීවිතය. මේක තමයි සංඝයක් කියලා කියන්නේ. මේකට තමයි පූජකවරු අපිට ඉන්නේ. මේකට ඉන්නේ අපේ දේවදාසු ඉන්නේ මේකටයි. ඇයි අපිට මේ හරි දේවල් කියලා දෙන්න? ඒක ජේසු කියලා දෙනවා. මොවුන් ගැන විතරක් නෙමෙයි, මොවුන්ගේ වචනය කරන කොටගෙන මා අදාගත් අය ගැන ත්‍යාග කරමි. බලන්න දෙවියන් වහන්සේ ස්ථීර කරනවා අදහන්නා වූ ජනතාව සහ ඒ වචනේ බෙදන ජනතාවට දෙන ගැළවීම. තාත්තට යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. බලන්න 21 වෙනි පදේ. පියාණෙනි මා මෙසේ යාඥා කරන්නේ ඔබ මා තුලද මා ඔබ තුලද සිටින්නාක් මෙන් ඔවුන් අප තුල ඒකත්වයක් වන පිණිසත් ඔබ මා ඒවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්ය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මොකක්ද මෙතන කියන්නේ? මෙතන කියනවා තාත්තේ ඔයා එක්ක මම ඉන්නවා.
මම ඔයයි ඉන්නවා. ඔයයි මම එකට ඉන්නා වගේ මාව අදහන මේ අයත් මගේ එකට ඉන්න ඕනේ. මම කොතන වාසනාවක්ද වචනයක්ද මෙතන කියන්නේ. පියාණි මම මෙසේ යාඥා කරන්නේ ඔබ මා තුලද මා ඔබ තුලද සිටින්නාක් මෙන් ඔවුන් අප තුල ඒකත්වයක් වන පිණිස ඔබ මා ඒවා වදාළ බව ලෝකයා පිළිගන්න පිණිසයි. මොකද්ද? ස්වාමීනි මේ ඇයට ඒකත්වයක් දෙන්න කියන්නේ ඇයි? මොකටද? ලෝකයා දකින්න ඕනේ. මුන් අතර මුන් වෙනස්. මේ ඇයට එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. ලෝකයා දන්නේ නැහැ දෙවියන් වහන්සේ. ලෝකයා ජේසු දන්නේ නැහැ. ලෝකයා දන්න අපල්ලිය. ලෝකයා දන්න අපල්ලිය. වෙන මොකුත් දන්නේ නැහැ. ලෝකයා ඇතුළාන්ත ජීවිත ගමනක් යන්නේ නැහැ. ඇතුළාන්තෙන් ජේසුත් එක්ක ඉන්න අය ගැන තමයි ස්වාමින් වහන්සේ මේ කතා කරන්නේ. ඒක තමයි මගේ ආදර ප්‍රේමන්තේනි සංඝීය සභාව කියන්නේ ඒකයි. අපි එකිනෙකාට සම්බන්ධ වෙන්න ඕනේ. අනිකාගේ දුක අවශ්‍යතාවය මට දැනෙන්නට ඕනේ. මම මගේ එක විතරක් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ ප්‍රේමන්තේනි. එකමුතු වෙලා ගමනක් යන්න ඕනේ. එකමුතු වෙලා ගමනක් යන්න ඕනේ. ඒක අපි පටන් ගන්න කොහොමද? යැපෙමින් පටන් ගන්නවා. වචනය තුල යැපෙමින්. ඒක තමයි තේමාව. ස්වාධීන වෙනවා. ඊට පස්සේ සංඝයක් වෙලා එකට වැඩ කරනවා. ප්‍රශංස වේවා ප්‍රශංස වේවා. මගේ ආදර ප්‍රේමන්තේනි මේ ලස්සන ජීවිත ගමනකට ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරනවා. එකම සිතකින් එකම හදකින් එකම ජීවිතයකින් එකට ගමන් කරන්න. අනිකාගේ දුක අඳුනගන්න. අනිකාට පිහිට වෙන්න. අනිකාට අත දෙන්න. අනිකත් ඒ ගමන් කරන්න. ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා. ප්‍රේමන්තෙනි. ලයිට් ප්‍රකාශ කළා. 1768 සිදුවු දෙයක් ගැන ඇමරිකාවේ. ඇමරිකාවේ තිබුණ විප්ලවයක්. ඇමරිකානුවන් සුදු ජාතිකයන් සමග සටන් කළා. සටන් කරා. සටන් කළේ ඒක අත්පත් කරගත්තා. ඔය අතරතුරේදී පෙන්සිල්වේනියා කියන ප්‍රාන්තයේ හිටියා පීටර් මිලර් කියලා පූජකවරයෙක්. පීටර් මිලර් කියලා පූජකවරයෙක්. ඒ පූජකයා හරිම දැහැමි යහපත් මිනිස්සුන්ට උදව් උපකාර කරන ජනතාව අතර ප්‍රසිද්ධ කෙනෙක්. හැබැයි කොච්චර ප්‍රසිද්ධ වුණත් මෙයාට හතුරෙක් හිටියා. එයාගේ දේවස්ථානයේ එහා පැත්තේ. මේක තමයි ඇත්ත කතාව නේද? අපි කොච්චර මිනිස්සුන්ට උපකාර කරත් අපිට හතුරු ඉන්නවා. ඉතින් අරට හතුරෙක් හිටියා. එයාගේ වැඩේ මොකද්ද? මේ පීටර් මිලර් කියන පූජකයාට නිඳා කරනවා, බුරු ප්‍රචාරය කරනවා, අපහාස කරනවා. නොමරා මරණා විතරක් නෙමෙයි මෙයාව මඩ ගෝරේ දාලා පාගනා වගේ වැඩ කරනවා. ඔය අතරතුරේදී රටේ යුද්ධය ඉවර වුණා. රටේ යුද්ධය ඉවර වෙලා ඉවරුණාම අර මේ පීතුමාට වැරදි වැඩ කළා හිරියර කළෝ මිනිස්යාව නීතියේ රැහණෙන් අල්ලගත්තා සුදු ජාතකයින්ට මෙයා ඔත්තු සැපෙව්වයි කියලා. එවකට රටේ නායකයා තමයි ජෝර්ජ් වොෂින්ටන්. දැන් මේ පූජකතුමාට පීතුමාට ආරංචි වුණා එයාට හතුරුකම් කරපු එයාට විරුද්ධව කැරලි ගහපු අර මිනිස්යාව මරන්නට අරන් ගිහිල්ලා. අරන් ගිහිනකොට ඒ ජෝර්ජ් වොෂින්ටන් කියන එයා පාලකයා ඉන්න නගරේ ඉඳලා එයාගේ තැන ඉඳලා තවත් කිලෝමීටර් 16ක් දුර. දැන් පීතුමා මොකද කළේ? පීතුමාට හිතුණා මං කොහොම හරි ගිහිල්ලා මට හතුරුකම් කරපු මිනිස්සයා මං බේර ගන්නවා කියලා පීතුමා ඉන්න තැන ඉඳලා ඒ ජෝර්ජ් වොෂින්ටන් කියන ඒ මතන් ජනාධිපති එයා ඉන්න තැනට යන්න 68ක් යන්න ඕනේ. මෙයා පයින් ගියා ඒ සැතපොම් 68ම. ගිහිල්ලා ජෝර්ජ් වොෂින්ටන් හමු වුණා. හමුලා කිව්වා මම ආවේ අර මරන්නට නියම කරපු ඒ දේශද්‍රෝහියා කියන මිනිස්යාව බේරගන්න. පස්සේ
ජෝර්ජ් වොෂින්ටන් පීටර් මිලට කිව්වලු ඔයා ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා මහන්සි වෙලා වගේ යාළුවා බේරගන්න. හැබැයි ඒ යාළුවා බේරන්න දෙයක් නැහැ. එයා දේශද්‍රෝහියෙක්. එයා අද මරන්න ආරයි යනවා. පස්සේ මේ පීටර් මිල කියන පූජකයා කිව්වා ජෝර්ජ් වොෂින්ටන්ට එයා මගේ යාළුවෙක් නෙමෙයි. එයා මගේ පරම හතුරෙක්. එයා මට කරේ මේ වගේ වැරදි වැඩ. එයා මට කරේ හිරියද. එයා මට දුන්න වදේ මටයි. හැබැයි මම එයාවද බේරන්න ආවේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. පස්සේ ජෝර්ජ් වොෂින්ටන් පුදුම හිතුණා. 68 පයින් ඇවිල්ලා හතුරෙක්ව මරණයෙන් බේර ගන්න ආපු කෙනෙක්. පස්සේ මොකද කළේ? අර බේරන්න බෑ කිව්ව ජෝර්ජ් වොෂින්ටන් ලියුමක් ලියලා දීලා කිව්වා වෙන්න දැන් මරන්න ඇරයි යනවා. ඔයා ගිහිල්ලා නියලුම ගිහිල්ලා එයා බේර ගන්න කියලා. දැන් තවත් තම 16ක් යන්නෝ. දැන් මේ ජෝර්ජ් මෙයා පීටර් මිල කියන පූජකයා යනවා ඒ මරන්න ගෙන දැන්ට. යද්දි දුර පේනවා වෙඩි තියන්න ලෑස්ති වෙලා ඉන්න මේ මිනිස්සයා. දැන් අර පූජකයා ළඟට යද්දි අර දේශද්‍රෝහිය කියන මිනිස්සයා කෑ ගහලා කිව්වලු උඹට මම දුන්න වද හැටියට උඹට මම දුන්න කරදර හැටියට උඹට මම කරපු දේවල්ට ඒ කරදර වලට උඹ දෙන ප්‍රතිඵලය තමයි මාව මරනවා බලන්ඩාවද කියලා ඇහුවලු. සාමාන්‍ය සමාජිකනේ ඕකනේ. හැබැයි පූජකයා කිව්වලු මම ඔබව මරනවා බලන්ඩාවේ නෑ. මං ආවේ ඔබ මරණයෙන් නිදහස් කරන්න කියලා අර ලියුම දීලා අර මොහොත නිදහස් කළා. අදට ප්‍රේමන්තේ. ඊළඟ ලස්සන කිතුණු ජීවිතයක්. ඔබට මට ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. අපිට කෙනෙක් අවශ්‍යයි ජේසුව මුණ ගැහෙන්න. එහෙනම් අපේ කාර්යය තමයි තවත් යට ජේසුව මුණ ගැස දෙන එක. මොන ජේසුද මුණ ගැසලා දෙන්නේ? අපිට මහමරක් වගේ ආදරය කරන අපිත් එක්ක නිරන්තරයෙන් ජීවත් වෙන උත්තානෝ ඒ ජේසු. ඒ ජේසු අනුලදෙන කොහමද? අර පීඨ මිල කියන පූජකයා 66යි 16 දොර ගෙවලා තමුන්ට හතුරුකම් කරපු මිනිස්යාව මරණයෙන් බේරගත්තා වගේ ඔබට මට අයිතියක් තියෙනවා තවත් කෙනෙකුට ජේසු මුණ ගැසන් විතරක් නෙමෙයි ඒ අයගේ දුකට බැරිකමට අසරණකමට එයාට උදව් කරන්න. ඒකයි සංඝයක් අපට අවශ්‍ය. අපේ සංඝය තුල අපේ මීසම තුල ඉන්න පුළුවන් දුබලයෝ දුර්ජනයෝ නරකය ඉන්න පුළුවන්. ඇත්ත. හැබැයි ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ ඔබට තියෙන අයිතිය එයාට ආදරය කරන්න. ආදරය කළා ඒ අයට අතහිත දීලා ඒ අයව ගොඩ ගන්න ඉන්න තැනින්. අද ප්‍රේමන්තනි මේක තමයි අපේ වසරේ තියෙන පණිවිඩය. අපි උත්සාහ කරමු ජේසුත් එක්ක අතුලාන්ත ජීවිත ගමනක් යන්න. තනියම කාලා තනියම බීලා තනියම හදාගෙන තනියම ගොඩ ඇවිල්ලා ඔක්කොම තනියම කරලා තනියම මැරලා යන්න නෙමෙයි මගේ ආදර ප්‍රේමන්තේනි. අපි ඔක්කොම මැරෙනවා. අපිට මැරෙනින් පස්සේ අපිට ලස්සන ජීවිතයක් දෙනවා. ඒ ජීවිතේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙන යුගයේ අපිට ජීවිතය දෙනවා. ඒක තමයි ප්‍රේමයේ ජීවිතය. අපි දවසේ තීරණයක් ගනිමු උන්වහන්සේ සමග මුල් ඇටගෙන මේ ජීවිත ගමන යන්න. ප්‍රසන්නස වේවා. ප්‍රසන්නස වේවා. Hallelujah. Hallelujah ස්වාමීනි. ඔබ වහන්සේගේ සුද නාමයට ස්තුතියි. ප්‍රසන්නස වේවා. Hallelujah ස්වාමීනි.
තියෙන ලස්සන මම දන්නේ මේ ප්‍රසංගි දුවට මේ පදවල ලියන්නට කොහොමද වියන් වහන්සේ ආශිර්වාද කළාද කියලා. පෞකාරෝ මාහට අපි සියලු දෙනාම කියමු. පෞකාරෝ මාහට ඔබ ගැලවීමක් අත්කර දුන්නේ. ඔබ ගැලවීමක් අත්කර දුන්නේ. ජේසුනි ඔබ මා වෙනුවෙන් කුරුසේදී දිවි පිදුවේ. අපි නැවත කියමු. පෞකාරෝ මාහට ඔබ ගැලවීමක් අත්කර දුන්නේ. ජේසුනි ඔබ මා වෙනුවෙන් කුරුසේදී දිවි පිදුවේ. අදට ප්‍රේමාන්තේනි මෙවන් ලස්සන ජීවිත ගමනක් යන්නට ජේසුස් අපිට ආශිර්වාද කළා. උන්වහන්සේගේ මරණය හරහා උන්වහන්සේ අපට ගැලවීමක් දුන්නා. උන්වහන්සේගේ මරණය හරහා උන්වහන්සේ අපට අලුත් ජීවිතයක් දුන්නා. උන්වහන්සේගේ මරණය හරහා අපි මෙතෙක් කාලයක් හිටියා වූ අපේ අනන්‍යතාවය උන්වහන්සේ වෙනස් කළා. පණිවිඩය අහන්න ජේසුගෙන්, ගුරුකම් ලබන්න ජේසුගෙන්, හරි දේ කරන්න අහන්න ජේසුගෙන් උන්වහන්සේ අපට කියලා දුන්නා. ඒ නිසා මගේ ප්‍රේමන්තේ මෙතන කියනවා මගේ ජේසුනි මං ආදරෙයි. අපි කියනවා මගේ ජේසුනි මං ආදරෙයි. මගේ ජේසුනි මං ආදරෙයි. බලන්න ඊළඟ පද ටික කියනවා මා මොනතරම් ඔබ අත්හැරියත්. බලන්න මට ජේසුව අමතක වුණා. ජේසුනි ඔබ නම් නෑ මා අත්හැරියේ. ඒක තමයි සුද්ධ ලිවිල්ල කියන්නේ. මවකට හැකිද තම දරුවා අමතක කරන්න. එසේ කළත් මම ඔබව අත් නොහරින්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි මේ ලස්සන ජීවිත ගමනකට ජේසු ඔබ මාව අරගෙන යනවා. ඔබේ මගේ පරණ අනන්‍යතාවය, ඔබේ මගේ පාපේ අනන්‍යතාවය, ඔබේ මගේ කිලිටුකමේ අනන්‍යතාවය, ඔබයි මමයි බියගෙන දෙන අනන්‍යතාවය, ඔබේ මගේ අකීකරුකමේ අනන්‍යතාවය ස්වාමීන් වහන්සේ අපේ මේ රාත්‍රියේ කඩලා උන්වහන්සේ අපිව අත්නොහැර උන්වහන්සේගේ අනන්‍යතාවය අපිට දෙනවා. ඒකයි කියන්නේ ප්‍රේමාන්තයනි මා මොනතරම් ඔබ අත්හැරියත් ජේසුනි ඔබ නම් නෑ මා අත්හැරියේ. මගේ දකුණතින් අල්ලා ඔබ කිව්වේ මා පුතු ඔබට මං ආදරේ කියා. නමස්කාර වේවා මගේ ජේසුනි වහන්සේගේ අසීමිත ආදරය දුබල මට පවිතු මට වහන්සේ මේ රාත්‍රියේ දෙන්නට යනවා ස්වාමී. ඒ නිසා ජේසුනි අපි වහන්සේට නමස්කාර කරනවා. නමස්කාර වේවා ස්වාමී. නමස්කාර වේවා. හalleluya 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 ස්වාමී. වහන්සේට ස්තුති ජේසුනි. හalleluya. Bangga diri dia, mati
මාහට අත දුන්නේ. එනමුත් ජේසුනි ඔබ මාහට ප්‍රබල වූ සුවයක් ගෙන දෙන්නේ. ශ්‍රීමන්තිනි මං කිව්වේ ඊයේ රාත්‍රියේ ඇත්තටම නින්දක් නෑ. මට තිබුණේ එකම දේ මට යාච්ඡා විතරයි. යාච්ඡාව තුලින් එහාට ඇරෙනවා මෙහාට ඇරෙනවා. තම යාච්ඡාව තුලම හිටියා. යාච්ඡාව තුලම හිටියා මම. කොහොමද සුළු වෙලාවක් උදේ 4ට විතර මම නිින්දේ ගියා. අය පහට නැගිට්ටා. උන්වහන්සේගේ පාදකාරයට මේ මොහොත වෙද්දී පුදුමාකාර අතුලාන්ත නිදහසක් මා දැක්කා. ඒ රාත්‍රී නිින්දේදී මට නොතිබිච්ච ඒ නිදහස ජේසුස් මට දුන්නා. ආදර ප්‍රේමාන්තේ. ලෙඩ දුකේදී පීඩාවේදී වේදනාවේදී බැරිකමේදී තනිකමේදී ණය බරේදී මේ කොරෝනා වසංගතයේදී ඔබ සමග මා සමග ළඟින් ඉඳගෙන අප සුරකින එකම තැන මාන්සේ එජේමාන ක්‍රිස්තුස් වහන්සේ එලිසාපි වඩා नमस्कार नमस्कार हालेलुया हालेलुया नमस्कार 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 हालेलुया हालेलुया नमस्कार මගේ ප්‍රේමාන්තිනි ඒ දීපදවල් වලට ඔබ හදවතින් ඇතුල් වුණා නම් බලන්න කොච්චර අපේ හදවත් වලට ඒ දීපදවල් කතා කොච්චර මග ආපු ඒ ගමන් මගේ ඔබ හැරලා බලන්න ආපස්සට උන්වහන්සේ ඔබ මේ ජීවිත ගමනට තෝරගත්ත පසු ඔබ ගත කරමින් හිටපු ඒ ඔබේ අමිහිරි අතීතයේ පසු ඔය ඉවරම් කරලා බලන්න කොච්චර උන්වහන්සේ ඔබට කතා කරලා තියෙනවද කියලා ඔබේ ජීවිතයේ නොයෙකුත් අවස්ථාවල ඔබ උන්වහන්සේ කොතරම් අමතක කළා සමහර සිද්ධීන් තුළ උන්වහන්සේ ඔබව අතහැරලා නැහැ කියලා ඔබට මේ මොහොතේ දැනෙන වෙති ප්‍රේමාන්තේ ඒ තමයි උන්වහන්සේගේ ආදරය ඔබ කොතරම් උන්වහන්සේට පිටුපාලා ගියත් උන්වහන්සේ මොනම හේතුවකට ඔබව අතහරින්නේ නැහැ මගේ ප්‍රේමාන්තේ
ඔබ සිහි කරන්න. එදා උන්වහන්සේව ඒ ජේසුව කුරුස ගසේ ඒ ඇන ගහපු ඒ සොල්දාදුවට ඒ දැසක් නොපෙනෙන සොල්දාදුවට අවසානයේදී උන්වහන්සේ ප්‍රේම කළා නේද? අවසාන උන්වහන්සේගේ ඇලෙන් කලාගෙන ගිය ඒ රුධිර බිඳුවින උන්වහන්සේ දැක්ුවේ අනන්ත අප්‍රමාණ ප්‍රේමයක් නේද ප්‍රේමාන්තේ. ඉතින් ඔබට හිතෙනවද අපි උන්වහන්සේට ඒ වගේ වැරදි කරලා නැති වෙයි? අපි උන්වහන්සේට අපිට සමාව දෙන්න බැරි ඒ තම දරුණු වැරදි අපි කරලා නැහැ. එහෙනම් ඔබ පසුතැවෙන හැම සිදුවීමක්ම මේ මොහොතේ අතහැරලා දාන්න. ඔබ හැරෙන්න උන්වහන්සේගේ ආදරයට ප්‍රේමාන්තේ. අපි ඉපදුනේ පසුව උන්වහන්සේව දැන හඳුනාගත්තේ ප්‍රේමාන්තේ. නමුත් මෙලොවට බිහිවන්නටත් පෙරයි උන්වහන්සේ බෝවාව හඳුනන්නේ. ඉතින් එවන් ජීවමාන පියෙක්ට තමයි අපි මේ නමස්කාර කරන්න ප්‍රේමාන්තේ. අපි දන්නේ හෙට දවස තුල ඔබට මට මොන විදිහේ අරගල වලට මුහුණ දෙන්න වෙයිද කියලා. අපි දන්නේ හෙට දවස තුල සමාජීය මට්ටමින් අපිට මොන වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයිද කියලා. හැබැයි ඔබ අදහා ගන්න ප්‍රේමාන්තනේ ඒ කිසි දෙයකට ඔබයි මාවයි යට වෙන්න උන්වහන්සේට දෙන්නේ නැහැ ප්‍රේමාන්තනේ. උන්වහන්සේ ඒ කීපදවල වල වගේ උන්වහන්සේ ඔබ මා පසුපස හඹ ඇවිත් බෝවාව ආරක්ෂා කර ගන්නවා ප්‍රේමාන්තනේ. ඉතින් මේ නමස්කාරය මැද උන්වහන්සේ ඔබේ මගේ හදවත් තුළ විවසයි. මගේ දුවේ පුතේ මම මෙච්චර ආදරේ ඔබට ඔබ මාව පිටුපාලා ගියත් මම ඔබට පිටුපාලා ගියේ නෑ. මම හැමතිස්සෙම පුරා පැය 24 පුරාවටම නොනිදා දැස් අයාගෙන මම ඔබ දිහා බලන් හිටියා පුතේ. ඉතින් මම මෙතරම් ආදරේ කරලා මම මෙතරම් ඔබ ගැන විමසිල්ලෙන් හිටියත් ඔබ මාව දාලා යනවද කියලා මේ රාත්‍රියේ මගේ විමුහන්සිය පසයි ප්‍රේමාන්තේනේ. ඔබටයි මටයි කියන්නක් තියෙන්නේ එදා අර පේදුරුතුමා වහන්සේට කියපු දේ තමයි ස්වාමීනි අපි ඔබින් ඈත් වෙන කවුරු වෙතට යන්නද කියලා ප්‍රේමාන්තේ. හාලෙලුයා ස්වාමී ඕ දේවතා මගේ ප්‍රේමාන්තේනේ. මේ ජීවිතේ අපිට වෙනත් ජීවිතයක් ගැන හිතන්නවත් දෙයක් නැහැ ප්‍රේමාන්තේනේ. මේ තමයි අපි සදාතනික ජීවිතයක් කරා උන්වහන්සේ හොයාගෙන යන මේ ගමන. ඉතින් මේ මොහොතේදී ඔබ තව තවත් උන්වහන්සේට ලං වෙන්න ඔබේ හදවතේ ඔබේ ඒ තියෙන හැම අරගලයක්ම උන්වහන්සේට ඔබගෙන් ඒ ගුණ හැම සිත් රිදීමක්ම මේ මොහොතේදී උන්වහන්සේට බාර දෙන්න. ස්වාමීනි මම නොදැනුවත්වයි ස්වාමීනි මේ දේ කළේ. මම ඔබ වහන්සේට ආදරේ නැතිකමට නෙවෙයි ස්වාමීනි මේ දේ කළේ. මගේ තියෙන ඒ පාපිෂ්ඨ බව මගේ ඈත් කරගන්න බැරි කමටයි මම මේ දේ කළේ. දේවතාත්‍රි මේ නමස්කාරය මැද ඔබ වහන්සේගෙන් අයද සිටිනවා ස්වාමීනි. මේ නමස්කාරය මැද අපි හැම කෙනෙක් ඔබගෙන් අයද සිටිනවා මගේ දේවතාත්‍රි. අපිට අනුකම්පා කරන ධ්‍යානනේ ඒ අපි ඉන්නේ හැම ඒ පාපිෂ්ඨ ක්‍රියාව කරපු ස්වාමීනි මේ මොහොතේදී ඔබ වහන්සේ සමාව දීලා ඔබ වහන්සේගේ ආදරයට දුර්ලභ කරගෙන අපි හැම කෙනෙක් ඔබ වහන්සේගේ දෑතේ ඉන්නේ මේ ජීවිත ගමන පුරවා නොනැවති ඔබ වහන්සේට කියන මේ නමස්කාරය මැද අපි ආශිර්වාද කරන්න ස්වාමීනි. සුදී ස්වාමීනි වහන්සේට නමස්කාර වේවා ස්වාමීනි. හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා. සුදී ස්වාමීනි ප්‍රසන්න වේවා ස්වාමීනි. नमस्कार वेवा स्वामी
ඉවර වෙන්න තියෙන තව දින කීපයයි. අපි දන්නේම නැතුව කාලය ගෙවිලා යන ප්‍රේමාන්තේ. වසරවල් ගෙවිලා වසරවල් ලබන. බාලය තරුණ බවටපත් වෙනවා. තරුණය විවාහ ජීවිතේ මුහුකුරා යනවා. මුහුකුරා ගිය අය මරණය සොයන යනවා. මේක තමයි අපේ ජීවිතය. හැබැයි ප්‍රේමාන්තේ අපි ගත කරන හැම තප්පරයක් පාස්සාම අපි ගත කරන මොහොතක් පාස්සාම ඒ ජීවමාන ස්වාමීන් වහන්සේට ආදරය කරලා උන්වහන්සේ තුළ මුල් ඇදගත්තොත් උන්වහන්සේ මෙලොව පමණක් නෙමෙයි ඒ ස්වර්ගයේ ජීවිතේ පවා ඔබට මට දීලා ඔබගේ මගේ ජීවිතය ආශිර්වාද කරනවා. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ. පියාණෙනි ඔබ මා සමගද මම ඔබ සමගද ඒකත්වයක් ඇතිව ඉන්නා වගේ මොවුනුත් අප සමග ඒකත්වයක් කරනවාට ඒකත්වයක් කරන්න කියලා මම ඔබට යාචනා කරනවා කියලා. ආදර ප්‍රේමාන්තනි මේ ජේසුගේ ආදරය අපි හදවතේ තබාගෙන අපි මෙතනින් පිට වෙන්නේ ඒ ජේසු සමග අපේ ජීවිතය ගෙන යන්නයි. හැම අරගලයකදීම හැම ප්‍රශ්නයකදීම ඒ ජේසු අපව නිදහස් කරනවා. නමස්කාර වේවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අපි අවසාන ගීතයට සහභාගී වෙමු. අපි කොහටද යන්නේ? නව ජෙරුසලම කරා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා